චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් යෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්න. එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සසර ගමන නිමා කිරීමේ බලාපොරොත්තුවත් ඇතුවයි ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඊටා උතුම් ධර්ම කාරණාවන්ගෙන් එකක්.
මේ ගාථා රත්නේ සඳහන් වෙන්නේ පරාභව කියන සූත්‍ර දේශනාවේ. යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං පහු සන්තෝ න භරති තම් පරාභවතෝ මුකං. මේ ගාථා රත්නේ සරල තේරුම තමයි මහණෙනි යම් කෙනෙක් තමන්ට පුළුවන්කම තියෙනකොට තරුණ විය ඉක්මවාලු ජරා ජීර්ණ තත්ත්වයට පත් වුණ මව්පියන්ට නොසලකා හරිනවා නම් එවන් අය මේ ලෝකේ බොහොම වේගෙන් පරිහානියට යන අය හැටියට දේශනා කරනවා කියලා. එතකොට මේ කාරණාවෙන් විශේෂයෙන් පැහැදිලි කරනවා මේ මව්පියන්ට සැලකීම කියන කාරණාව. අපේ බුදුරජාණන් වහන්සේ මේ කරුණ සම්බන්ධයෙන් දේශනා කරපු නොඑක් සූත්‍ර දේශනා තියෙනවා. දැන් පරාභව සූත්‍රයේදී දේශනා කළා මව්පියන්ට නොසලකන අය පිරිහෙනවා කියලා. වසල සූත්‍රයේදී දේශනා කරනවා මව්පියන්ට නොසලකනවා නම් යම් කෙනෙක් ඔහු වසලෙක් කියලා. මහා මංගල සූත්‍රයේ දේශනා කරනවා යමෙක් මව්පියන්ට සලකනවා නම් ඒ මාතෘ පීතෘ උපස්ථානීය කියලා කියන්නේ උතුම් මංගල කාරණාවක් කියලා. ඒකට ලෝකේ එවන් ශ්‍රේෂ්ඨ මංගල කාරණා තියෙන්නේ 38ක්. එයින් මව්පියන්ට සැලකීම කියන එක කාරණාවක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඔය සුප්පතිකාරක සූත්‍රයේ ආදී තවත් සූත්‍ර දේශනාවල් වලත් මේ මව්පිය උපස්ථානයේ පිළිබඳව බොහෝසේ කරුණු දැක්වුවා. දින්නාහම් භික්කවේ න සුප්පතිකාරකං වදාමි. මහණෙනි මම සඳහන් කරනවා මේ ලෝකේ ජීවත් වෙන දෙන්නෙකුට කවදාවත් උපස්ථාන කරලා ඉවරයක් කරන්න බෑ කියලා. දින්නාහම් භික්කවේ න සුප්පතිකාරකං වදාමි. කතමේ සං දින්නම් කවුදේ දෙන්නා මාතුච්ච පිතුච්ච අම්මා සහ තාත්තා. මේදී ආදී වශයෙන් පින්නතුනි තවත් කරුණු දක්වපු බොහෝ තැන් තියෙනවා. ඒකෙන් අපිට පැහැදිලි වෙන්නේ මාතෘ පීතෘ උපස්ථානය කියලා කියන්නේ මේ ලෝකේ ඊටාම ශ්‍රේෂ්ඨ පින්කමක් කියන එක. ඒ වගේම තමයි ජාතක පාළි බොහෝ තැන්වල මේ මව්පිය උපස්ථානයේ පිළිබඳව කරුණු මුල් කරගෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ජාතක කතා ගණනාවක්ම තියෙනවා. එයින් එක ජාතක කතාවක අන්තර්ගත කරුණු ටිකක් එකතු කරගෙන අපි මේ මව්පියන්ට සැලකීම කියන කාරණාව ටිකක් සාකච්ඡා කරමු. ඒක අනාගත ලෝකයට බොහොම වටී කියලා හිතනවා. එන්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ සවැත් නුවර සිටු පවුලක හිටියා එකම පුතෙක්. ඒ පවුලේ වෙන දරුවෝ නෑ, එක පුතයි ඉන්නේ. පස්සේ කාලේ මේ දරුවා මව්පියන්ගෙන් අවසර අරගෙන පැවිදි වෙනවා. ඉතින් අවසර ගන්නත් පහසු වෙන්නේ නැහැ. උපවාසයක් හිටන් කරලා තමයි අවසර ගන්නෙ. ටික කාලයක් බුදුරජාණන් වහන්සේ ළඟ මහා සංඝරත්නය ළඟ ධර්මයේ විනය ඉගෙනගෙන කමඨහනක් ඉල්ලගෙන සවැත් නුවර ඉඳලා බොහොම ඈත ප්‍රදේශයකට ගිහිල්ලා භාවනා කළා. 12 අවුරුද්දක් විතර මේ භාවනා කටයුත්තේ යෙදුණා. ඒ වුණාට උන්වහන්සේට කිසි මාර්ගයක් ඵලයක් නම් ලැබුණේ නැහැ. ඔය අතරේ සවැත් නුවරින් වැඩපු තවත් භික්ෂූන් වහන්සේ නමක් උන්වහන්සේට මුණ ගැහිලා උන්වහන්සේ වැඩ ඉන්න සෙනසුනේදීම
ආගන්තුක වත් සම්පූර්ණ කරලා උන්වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ කොහේ ඉඳලාද වඩින්නේ කියලා. එතකොට මතක් කළා ආයශෝතිනි මම සවැත් නුවර කෙනෙක්. ඉතින් සවැත් නුවර කියලා කියම හරි සතුටුයි. තමන්ගේ ගමේ ඉඳලානේ ඇවිල්ලා තියෙන්නේ. ආගිය තොරතුරු කතා කරලා බුදුරජාණන් වහන්සේ ගැන මහා සංඝරුවන ගැන තොරතුරු අහලා ඇහුවා ස්වාමීනි මතකද ඔය සවැත් නුවර අහවල් වීදියේ සිටු පවුලක් හිටියා. ඒ සිටු පවුලේ දැන් කොහොමද කියලා ඇහුවා. මේ ආගන්තුක භික්ෂුන් වහන්සේ සඳහන් කළා ආයුෂ්මතුනි ඒ ගැන මගෙන් අහන්න නැත්තම් මං කැමතියි කියලා. ටිකක් වෙලා කල්පනා කරලා ඇහුවා ඇයි ස්වාමීනි කියලා. ආයුෂ්මතුනි මේ පවුලේ ඉඳලා තියෙන එක දරුවයි. ඒ දරුවා පස්සේ කාලේ පැවිදි වෙලා තියෙනවා. ඉතින් මව්පියෝ අකමැත්තෙන් තමයි පැවිදි වෙලා තියෙන්නේ. පස්සේ පැවිදි වෙන්න කැමැත්ත දීලා තියෙන්නේ ඔහු උපවාසයක් කරලා ජීවිතේ නැති කරගන්න හදපු නිසා. හැබැයි ඒ දරුවාගේ පැවිද්දෙන් පස්සේ ඒ දේපොළ බලාගන්න කෙනෙක් නැති නිසා ඒ ගෙදර දැසිදස්සු ඒ දෝපොළ මංකොල්ල කාලා. අද වෙනකොට රන්තලියේ ආහාර අනුභව කරපු සිටුතුමත් සිටු දේවියත් වළංකබල් දෙකක් අරගෙන හිඟමනේ යනවා කිව්වා. ඉතින් මේ කතාව අහනකොට ඇස් දෙකෙන් කඳුළු වැටෙනවා. ඒ ආයස්මතු නඩන්නේ කියලා අහපුවම සඳහන් කළා ස්වාමීනි ඒගොල්ලන්ගේ පුතා වෙන කවුරුවත් නෙමෙයි මමයි මේ මහාන වෙච්ච කෙනා. ස්වාමීනි මන් 12 අවුරුද්දක් මේ වනාන්තරයට වෙලා මහානදම් පිරුවා. නමුත් මට තවම ලැබුණ ඵලයක් නැහැ. සමහරලාට මේ ජීවිතෙන් මට උතුම් ඵලයක් ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා මම තීරණය කළා ස්වාමීනි සිවුරු අරින්න. අම්මා තාත්තා නිසා. ඔබ වහන්සේ අදින් පස්සේ මේ පන්සලේ වැඩ ඉන්න. මං හෙට උදේම සවැත් නුවර යනවා. පවෝදාම පාත්‍රෙත් අරගෙන උන්වහන්සේ සවැත් නුවරට පිටත් වුණා. දින ගාණක් ගෙවලා සවැත් නුවරට ළඟා වෙලා සවැත් නුවර දෙමන් හන්දියේ නතර වෙලා කල්පනා කළා මේ පාරවල් දෙකෙන් එක පැත්තකට ගියොත් ජේතවනාරාමයට අනිත් පැත්තට ගියොත් සවැත් නුවර නගරේ පැත්ත. අම්මා තාත්තා ළඟ සිවුරු ඇරියහම ආයේ කවදානම් බුදුන් දකින්න ලැබෙයිද දන්නේ. මෙච්චර කල් හිටපු එකේ අද රැයට බුදුරජාණන් වහන්සේ දැකලා වන්දනා කරලා බණ ටිකකුත් අහලා හෙට උදේ ගිහිල්ලා සිවුරු අරිනවා කියලා හිතුවා. නමුත් බුදුරජාණන් වහන්සේ දන්නවා මේ භික්ෂුව සිවුරු අරින්න කියලා හිතාගෙන කමටහන් අත්හැරලා අද වඩින බව. නමුත් ඔහු දිරිමත් කරන්න ඕනේ. එහෙම හිතලා එදා හවස ධර්මදේශනාවට මේ මව්පියන්ට සැලකීම කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ මුල් කරගත්තා. ඒ දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා පැවිදි වෙලා ඉන්න භික්ෂූන් වහන්සේ නමක් නමුත් ඒ පැවිදි ජීවිතයේ ඇතුලේ ඉඳගෙනම ඒ අම්මට තාත්තට සලකන්න සුදුසුයි කියලා. මව්පියන්ට සලකන එක වරදක් නෙමෙයි කියලා. ඒ කරුණ අහපුවාම අර තරුණ භික්ෂුවට හරීම සතුටුයි. භාග්‍යතුන් වහන්සේ මුණ නොගැහුණා නම් මම ඉවරයි වගේ කියලා හිතුණා. ඒ මෙච්චර ශ්‍රද්ධාවෙන් පැවිදි වෙලා සිවුරු අරින්න සිද්ධ වුණානේ. ඒකයි එහෙම හිතුවේ. ඉතින් උන්වහන්සේට විතරක් නෙමෙයි පින්නතුනි. භාග්‍යතුන් වහන්සේ මුණ නොගැහුණා නම් අපි හැමෝමත් ඉවරයි කියලා තමයි හිතන්න ඕනේ. එහෙම කතාවක් ධම්මචේතිය සූත්‍රයේ තියෙනවානේ. භාග්‍යතුන් වහන්සේ කරුණ දක්වහම සමහර බ්‍රාහ්මණවරු
ওই කතාව භාග්‍යතුන් වහන්සේ ළඟ ප්‍රකාශ කළා. ඇයි එහෙම සඳහන් කරන්නේ? ඉතින් පින්නතුනි භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුනේ නැත්තම් අපි පව කියන්නේ මොකද්ද දන්නෙත් නැහැ. පින කියන්නේ මොකද්ද දන්නෙත් නැහැ. මේ ලෝකේ කළ යුතු නොකළ යුතු දේවල් මොනවද කියලා දන්නෙත් නැහැ. යුතුයකම් අයුතුයකම් කියන ඒවා දන්නෙත් නැහැ. ප්‍රාණඝාත කරාම පව් සිද්ධ වෙනවා කියලා අපිට කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. පන්සිල් පද පහම ගැන අපිට කියලා දුන්නේ භාග්‍යතුන් වහන්සේනේ. නමුත් බුදුරජාණන් වහන්සේද පන්සිල් වල නිර්මාතෘ වෙන්නේ නෑ, භාග්‍යතුන් වහන්සේ නෙමෙයි. මේ සිල්පද පහටත් කියන්නේ ලෝකවද්‍ය ශික්ෂාපද කියලා. ඇයි මේවට ලෝකවද්‍යයි කියලා කියන්නේ? ලෝකේ හැමදාම ප්‍රාණඝාතයක් කළොත් පව් සිද්ධ වෙනවා. නිරයට යන්න සිද්ධ වෙනවා. හොරකම් කළොත්, වැරදි කාම සේවනයට ගියොත්, මුසාවට ගියොත්, සුරාවට ගියොත් ඒ කාරණාව එහෙමම තමයි. බුදු කෙනෙක් ඇතත් නැතත් මේ වැරදි කරනවා නම් යම් කෙනෙක් ඔවුන් බොහෝසේ අකුසල් රැස් කරනවා. එතකොට ඒක ස්වභාව ධර්මයේම හැටි. ආන් ඒක නිසා කියනවා ඒවා ලෝකවද්‍යයි කියලා. තව ශික්ෂාපද කොටසක් තියෙනවා ප්‍රඥප්තිවද්‍යයි කියලා. මොනවද මේ ප්‍රඥප්තිවද්‍ය ශික්ෂාපද කියන්නේ? දැන් අපි පොයේ දවසට අටසිල් සමාදන් වෙනවා. පන්සිල් වලට අමතරව තව සිල්පද තුනක් අපි විශේෂයෙන් සමාදන් වෙලා තමයි 8ක් හදාගන්නේ. පන්සිල් වලට අමතරව තියෙන ශික්ෂාපද 3 ප්‍රඥප්තිවද්‍යයි. මොකද භාග්‍යතුන් වහන්සේ තමයි ඒක පනවලා තියෙන්නේ. මොකටද ඒක පනවලා තියෙන්නේ? නිවන් දකින්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මෙන්න මේ තණ්හාව නැති කරගන්න ඕනේ. විකාල භෝජනේ. එතකොට නැටුම් ගැයුම් වැයුම් ආදී බලන එක. උස්සාසන මහාසන වලට ඇලිලා බොහොම සැප විඳින එක. ඒ ඇලීම නැති කරගන්න ඕනේ කියලා දේශනා කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ ශික්ෂාපද පැනෙව්වේ රාත්‍රී ආහාර ගත්තාම නිරේට යනවා කියලා කාරණාවක් නැහැ. උසසුනේ මහසුනේ හිටියාම නිරේට යනවා කියලා කාරණාවක් නැහැ ලෝකේ. නමුත් නිවන් දකින්න ඕන කෙනෙක් ඒක අත්හරින්න ඕන කියලායි දේශනා කළේ. ඉතින් මේ කරුණ භාග්‍යතුන් වහන්සේ කියලා නොදෙන්න අපිට මේ සංසාරේ කෙටිවීමක් නැහැනේ පින්නතුනි. ඒකයි මම සඳහන් කළේ ඉතින් භාග්‍යතුන් වහන්සේ මුණ නොගැහුණා නම් අපිත් ඉවරයි කියලා තමයි හිතන්න ඕනේ කියලා. ඉතින් අර භික්ෂුන් වහන්සේට හරි සතුටුයි. සිවුරු අරින්න උවමනාවක් නැහැ. අම්මා තාත්තා හොයාගෙන ගියහම උන්වහන්සේට හදිස්සියෙම දකින්න ලැබුණා හැරමිටියකුත් අතේ තියාගෙන කෙස් වැවිලා, රැවුල් වැවිලා, පරණ වැරහැලි ඇඳගෙන තාත්තා. අම්මත් එහෙමයි. කවුරු හරි මොනවා හරි දෙනකන් බලාගෙන ඉන්නවා. ඒ දෙන්නට කතා කළා. කතා කරලා තමන් පුතා බව දැනුවත් කළා. අම්මා කලින්ම හඳුනා ගන්නවා. අදින් පස්සේ මං ওই දෙන්න ළඟ ඉන්නවා කියලා පොරොන්දු වෙලා ඒ වෙනකොට පාත්‍රයට ලැබිලා තිබිච්ච දානි ටික දෙන්නටම පිළිගන්වලා එදා ඉඳලා පින්ඩපාතේ ගිහිල්ලා ලැබෙන දානි ටික අම්මටයි තාත්තටයි දෙනවා. වෙලාවක් තිබුණොත් උන්වහන්සේ නැවත පින්ඩපාතේ වඩිනවා. එහෙම නැති වුණොත් බඩගින්නේ ඉන්නවා. අම්මයි තාත්තයි හැමදාම ආහාර වළඳනවා. නමුත් ස්වාමීන් වහන්සේ බඩගින්නේ ඉන්න වාර ප්‍රමාණය වැඩි. දෙවෙනි වතාවේ වඩින්න වෙලාවක් නැහැ. ඉතින් ඒ නිසා බොහොම දුර්වල වුණා උන්වහන්සේ කායික වශයෙන්. භික්ෂුන් වහන්සේලා දවසක් මුණ ගැහිලා ඇහුවා ඇයි සීලය පිළිබඳව ප්‍රශ්නයක්වත් තියෙනවද?
මහානකම පිළිබඳව අකමැත්තක් තියෙනවද? එයි මේ දුර්වල වෙන්නේ කියලා. ඒලාවේ සඳහන් කළා ස්වාමීනි මේ කාලේ මට පලිබෝධයක් තියෙනවා. මොකක්ද? මගේ අම්මයි තාත්තයි පෝෂණය කරන්න කෙනෙක් නෑ. පින්ඩපාතේ කරගෙන ඒ දෙන්න පෝෂණය කරනවා මං කියලා. අර හාමුදුරුවෝ ඒ වෙලාවේ අහනවා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නමින් ලැබෙන සිව්පසේ ගිහි අයට දෙන්න ඔබට ලැජ්ජ නැද්ද කියලා. මොකද උන්වහන්සේට හම්බෙන වස්ත්‍රත් ගෙනහිල්ලා මව්පියන්ටම අඳිනවා. මව්පියෝ අයින් කරන පරණ වස්ත්‍ර උන්වහන්සේ මහලා පඳු පොල සිවුරු හැටියට පොරවනවා. ඉතින් අර භික්ෂුන් වහන්සේලා ඇහුවා ලැජ්ජ නැද්ද එහෙම දෙන්න කියලා. එතකොට එහෙම අහන්නේ ශාසන සන්තක දේවල් දෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවලා තියෙනවා. මොකද ශාසන සන්තකයි කියලා කියන්නේ තනි පුද්ගලයෙකුට අයිති නෙමෙයිනේ. සමස්ත මහා සංඝරත්නයටම අයිති. ඒ හින්දා එහෙම තනි කැමැත්තට දෙන්න බෑ. එහෙම දෙනවා නම් ඒක ලොකු වරදක්. අපේ පින්නතු නහල ඇති ඔය 21 අනේසන කියලා කාරණා 21ක් බුදුරජාණන් වහන්සේ පනවනවා. ඒ කාරණා අතරේ තමයි මේ කරුණක් තියෙන්නේ. ඉතින් ඔය වගේ කරුණු මුල් කරගෙන වෙන්න ඇති මේ භික්ෂුන් වහන්සේලා එහෙම ඇහුවේ. ඉතින් ඔය අහපු ප්‍රශ්නෙත් එක්ක හිත ටිකක් උන්වහන්සේගේ ආයෙත් කනස්සල්ලටපත් වුණා. මං වරදක්වත් කරනවද කියලා. නමුත් මව්පියන්ට සලකන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිසා හිත කඩා වැටෙන්නේ නැහැ. හැබැයි මේ හාමුදුරුවෝ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ කාරණාව මතක් කරලා බුදුරජාණන් වහන්සේ අර හාමුදුරුවෝ අතේ පණිවිඩයක් කෙරියා ඒ භික්ෂුවට එන්න කියන්න කියලා. උන්වහන්සේ වැඩියා ඊට පස්සේ. උපස්ථාන ශාලාවේ භික්ෂුන් වහන්සේලා 10 ගණන් රැස් වෙලා ඉන්න වෙලාවක්. ගිහි උපාසකවරුත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අර භික්ෂුවට කතා කරලා අහනවා ඇත්තද මේ කියන කතාව? සිව්පසේ ගෙනහිල්ලා ගිහි අය පෝෂණය කරනවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. මහණ ඔබ පෝෂණය කරන ඒ ගිහි අය කවුද කියලා ඇහුවා. ස්වාමීනි ඒ වෙන කවුරුවත් නෙමෙයි මගේ අම්මයි තාත්තයි. අපේ බුදුරජාණන් වහන්සේට දැන් වමනාව තියෙනවා කරුණ මුල ඉඳලා දන්නවා. මේ කාරණාව හැම දිනාටම හොඳ ආදර්ශයක් කරන්න. මේ කරුණ පදනම් කරගෙන හැමෝටම ලොකු අවවාදයක් කරන්න. ආන් ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රී හස්තයන් දෙක එකතු කරලා අහසට උසවලා 3 වතාවක් සාදුකාර පැවැත්තුවා. 3 වතාවක් සාදුකාර පවත්වලා දේශනා කළා මහණ ඔබ හරි ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඔබ හරි උතුම් කෙනෙක්. මහණ ඔබ පෙර මම ගිය මග යන කෙනෙක්. මහණ පෙර සත්පුරුෂයෝ තිරිසන් ආත්මේ ඉපදිලා පවා මව්පියන් පෝෂණය කළා. මව්පියවත් හැරියේ නැහැ කියලා. භික්ෂුන් වහන්සේලා ආරාධනාවක් කළා. ස්වාමීනි අතීත කතාව අපිට කියලා දෙන්න කියලා. ආන්ගේ ආරාධනාව මුල් කරගෙන තමයි සාලිකේදාර කියන ජාතක කතාව දේශනා කොට වදාළේ. භික්ෂුන් වහන්සේලාගේ ආරාධනාවෙන්. මහණෙනි අතීතේ රජගහනුවර මගධ රාජ්‍ය ආසන්නයේ තිබුණා එක ගමක්. සාලින්දි කියලා ගමක්. ඒ ගමේ ජීවත් වුණා කෝසිය කියලා බ්‍රාහ්මණයෙක්. ඒ බ්‍රාහ්මණයට තිබුණා කිරිය දහසක කුඹුරක්. පින්නතර මේ කිරිය කියන වචනේ අපිට අද හරියටම විනිශ්චය කරන්න බෑ. මොකද්ද කිරිය කියන්නේ කියලා.
සමහර කිරියක් කියලා කියන්නේ අපි අද කතා කරන අක්කරයක් වගේ වෙන්නත් පුළුවන්. නමුත් අපි ධර්මයේ තියෙන වචනේම පාවිච්චි කරමු මේ කිරිය දහසක කුඹුරක්. මේ සාලින්දි සිටුවරයා මේ කිරිය දහසක් මුළු කුඹුරම හැල්වි වගා කිරුවා. එයින් කිරිය 500ක් තමන්ගේ පවුල් වල සමීපතමයන්ට බෙදලා දුන්නා. සමහරුන්ට කිරිය 50ක්, සමහරුන්ට කිරිය 60ක්. එහෙම කිරිය 500ක් බෙදුවා. ඉතුරු කිරිය 500ම ආරක්ෂා කරන්න කියලා එක පුද්ගලයෙකුට මුදල් දුන්නා. මේ මුදල අරගෙන මේ කොටස ආරක්ෂා කරලා දෙන්න කියලා. ඔහු පැලක් හදාගෙන ඒ කුඹුර ආරක්ෂා කර කර ඉන්නවා. මෙන්න මේ කාලේ අපේ මහා බෝසතාණන් වහන්සේ ගිරා ජාතියේ උප්පත්තිය ලැබලා. ගිරා රජුරවන්ට හොඳටම වයසයි. ඒ නිසා තමන්ගේ ගිරා පුතණුවන්ට කතා කරලා කියනවා මට දැන් මේ පිරිස පාලනය කරන්න අමාරුයි. ඔබ මේ පිරිස බාර අරගෙන මේ පිරිසේ නායකයා වෙන්න කියලා. ඉතින් ගිරා රජුරු තමන්ගේ පුතාට බාර දුන්න. පුතා සාමාන්‍ය ගිරවුන්ට වඩා හරි වෙනස්. වෙනස් කියලා තියෙන වෙනස් ස්වභාවයක් නිසා නෙමෙයි. සාමාන්‍ය ගිරයෙකුට වඩා හුඟක් ලොකුයි. මොණරෙකුට තරම් ආසන්න විශාල ඇඟක්. ඒ වගේම ඊටාම ලස්සනයි. මෙයා මේ රජුරු යටතේ ගිරව් 80000ක් ඉන්නවා. මේ ගිරව් 80000ක් ජීවත් වෙන ඉඹුල් වනයේ තියෙන්නේ මේ කුඹුර ළඟ. නමුත් ආහාර ගන්න යන්නේ හිමාලයට. එක දවසක් මේ රෑනේ ගිරව් කියනවා වෙනදනම් මේ කාලෙට මගද කුඹුර පැහෙනවා. මේ සැරෙත් පැහිලා ඇති කියලා. පහෝදා ගිරව් දෙන්නෙක් ගියා මගද කුඹුර පැහිලාද බලන්න. හොඳට පැහිලා. ඒ දෙන්න කුඹුරින් වී කාලා වී කරලක් කඩාගෙන ගෙනහිල්ලා රජ්ජුරුවන්ගේ පය පාමුල තිබ්බා. මෙන්න මේ වාගේ හැල් තමයි ස්වාමීනි මගද කුඹුරේ මේ කාලේ තියෙන්නේ. දැන් එදා ඉඳලා හිමාලයට යන්නේ නැහැ. අර කුඹුරට එනවා. මේගොල්ලෝ ඇවිල්ලා වහන්නෙම අර කිරිය 500ක් තනියම බලා ගන්න පුද්ගලයා බලා ගන්න කොටසේ. ඉතින් නිතරම ගිරව් පන්නනවා. පින්නතුනේ පන්නන්න බෑනේ ගිරව් 80000ක් කියලා කියහම. කොහෙන් ඉවර කරන්නද පන්නලා? කුඹුර බලා ගන්න කෙනා කල්පනා කළා මෙච්චර ප්‍රමාණයක් වී කන්න ගත්තොත් ඉක්මනට කුඹුර වී ටික ඉවර කරයි. අන්තිමට මට සිද්ධ වෙයි බ්‍රාහ්මණයාට ණය ගෙවන්න. එහිඳ එක දවසක් හැල් කරල් මිටකුත් අරගෙන තෑගි බෝගත් අරගෙන බ්‍රාහ්මණයා ළඟට ගිහිල්ලා වැඳලා කතා කරාම ඇහුවා කොහොමද කුඹුර පැහිලාද කියලා. එහෙමයි ස්වාමීනි. මේ තියෙන්නේ කුඹුරේ වී කරල්. මේ තරම් හොඳට කුඹුර පැහිලායි තියෙන්නේ. නමුත් ස්වාමීනි ලොකු වසංගතයක් තියෙනවා. මොකද්ද කියලා ඇහුවා. ගිරා වසංගතයක්. විශාල ගිරව් රෑනක් ඇවිල්ලා ස්වාමීනි කරල් කනවා. මොන ක්‍රමෙන්වත් බේරන්න බෑ. සමහර උන්නම් වී අනුභව කරලා බඩ පුරවගෙන කටේ මොකවත් නැතුවම යනවා. ස්වාමීනි ලොකු ගිරවෙක් ඉන්නවා. ඔහු අනුභව කරලා යනකොට කරල් කීපයක් අරගෙනත් යනවා. මේ ලොකු ගිරවෙක් ඉන්නවා කියනකොට බ්‍රාහ්මණතුමාට ලොකු ආදරයක් ඇති වුණා. අර පුරුෂයාට ඒ බව කිව්වේ නැහැ. නමුත් කිව්වා ඔබ දන්නවද උගුල් හදන්න කියලා ඇහුවා. දන්නවා කියහම සඳහන් කළා එහෙනම් ඒ ලොකු ගිරව අල්ලන්න කියලා. අස්සයන්ගේ ඇඟේ තියෙන ලෝම අරගෙන ඒ ලෝම වලින් පොඩි නූල් හදලා ඒ නූල් වලින් තමයි උගුල හැදුවේ. තැන් තැන් වල මදු දාලා තියෙනවා.
එක දවසක් හරියටම ගිරා රජුරුව එකට බැඳුනා. ගිරා රජුරුව කල්පනා කරනවා මම දැන් මරණ බයෙන් කෑ ගැහුවොත් මේ පිරිස බඩගින්නෙම යනවා. ඒ හින්දා මේ අය බඩ පුරව ගන්නකන් ඉන්නවා කියලා එහෙමම උගුලට වෙලා ඉඳලා දැන් නම් බඩවල් පිරීලා ඇති කියලා හිතුනහම කෑ ගැහුවා. ඔක්කොම මරණ බයෙන් ඉගිල්ලිලා ගියා. ගිරා රජුරුව තනි වුණා කුඹුරේ. ගිරව් එකපාරම ඉගිල්ලෙන සද්දෙටත් එක ගිරවෙකුගේ කෑ ගහන හඬත් ඇහිලා අර පුරුෂයා ඇවිල්ලා බලහම යම් ගිරවෙක් ඇල්ලීම සඳහා මද්දක් දැම්මද බලාපොරොත්තු ගිරවම අහුවෙලා හිටියා. මද්ද පිටින්ම අරගෙන සිටුවරයා ගාවට ගෙනිච්චා. සිටුවරයාට ගිරව දැකලා හරි සතුටුයි. සිටුවරයා ගිරව වඩාගෙන උකුලේ තියාගෙන ගිරවගෙන් අහනවා අනික් අය නම් ඇවිල්ලා වී කාලා යනවා කියලා කීවා. නමුත් උඹ කාලා අරගෙනත් යනවා කියලායි මට ආරංචි. ගිරා පෝතකේ ඔබට මගෙත් එක්ක අමනාපයක් තියෙනවද මගේ කුඹුර කාලා අරගෙනත් යන්න? එහෙම නැත්නම් ගිහිල්ලා පුරවන්න අටුකොටු මොකවත් හදලා තියනවද කියලා ඇහුවා. ඒ වෙලාවේ පින්නතුනි ගිරා රජුරෝ උත්තර 3ක් දෙනවා. මනුස්ස භාෂාවෙන්ම තමයි කතා කරන්නේ. ජාතක පාළියේ හරි කලාතුරකින් තමයි සතෙක් මනුස්ස භාෂාවෙන් කතා කළා කියලා සඳහන් කරන්නේ. නමුත් අපි දන්නවා සාමාන්‍ය ගිරව් මනුස්ස භාෂාවෙන් කතා කරනවා. නමුත් සත්තු කතා කරපු චරිත අහනකොට සමහර අයට මේවා ඇත්තද කියලාත් හිතෙනවා. නමුත් ඒවටත් උත්තර ඕන තරම් ධර්මයේ තුල තියෙනවා. විශේෂයෙන් පැහැදිලි කරනවා අතීත මිනිස්සු හරි ප්‍රඥාවන්තයි කියලා. ඒයට භාෂා ගොඩක් තේරෙනවා. ආන්ගේ තේරෙන භාෂාවල් අතර සත්තුන්ගේ භාෂාවක් තේරෙනවා. සමහර අයට. ඒ සත්තු කතා කළා කියන්නේ මනුස්ස භාෂාවෙන් නෙමෙයි. සත්තුන්ගේ හඬින්මයි කතා කරන්නේ. නමුත් මිනිස්සුන්ට ඒක තේරෙනවා. නමුත් මෙතන සඳහන් කරනවා මේ ගිරව මනුස්ස භාෂාවෙන්ම කතා කළා කියලා. කතා කරලා කියනවා සිටුතුමනි මට ඔබත් එක්ක වෛරසිතක් ඇති කරගන්න අමනාපයක් ඇති කරගන්න කිසිම හේතුවක් නැහැ. ඔබයි මමයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඉතින් ඒ නිසා අමනාප වෙන්න දෙයක් නැහැ අපි දෙන්නට. දෙවෙනුව සඳහන් කරනවා සිටුතුමනි මට ගෙනහිල්ලා පුරවන්න අටුකොටුත් නැහැ කියලා. සිටුතුමා අහනවා එහෙනම් අරගෙන යන්නේ මොකටද කියලා. හරි ලස්සන උත්තරයක් දුන්නා. සිටුතුමනි මට මේ වී කරල් අරගෙන ගිහිල්ලා ණයකට දෙන්න තියෙනවා. ඒ වගේම තමයි ණයක් ගෙවන්නත් තියෙනවා. තුන්වෙනි කාරණාවකුත් සඳහන් කරනවා නිදහනයක් තැම්පත් කරන්නත් තියෙනවා. ණයකට දෙන්න තියෙනවා. ණයක් ගෙවන්න තියෙනවා. නිදහනයක් තැම්පත් කරන්න තියෙනවා. මේ වැඩේ අපිත් අද කරනවා. හැබැයි මේ විදිහට අපිට තේරෙන්නේ නැති හින්දායි දන්නේ නැත්තේ. සිටුතුමා අහනවා ඔබ කාටද ණයට දෙන්නේ? ගිරා රජුරු කියනවා මට ඉන්නවා දරුවෝ ටිකක්. උන්ට තව තටු ගහලා ඉගිල්ලෙන්න බෑ. මම ගෙනහිල්ලා දුන්නේ නැත්තම් උන්ට කණ්ඩ දෙන්න වෙන කෙනෙක් නැහැ. හැබැයි මං උන්ට ණයටනේ දෙන්නේ. ඇයි ණයට දෙන්නේ දරුවන්ට? බලාපොරොත්තුවක් තියනවා සිටුතුමනි. මම වයසට ගියපු දවසට ඒ දරුවෝ මටත් සලකයි කියලා. ඒකයි ණය. ඊළඟට සඳහන් කළා ණයක් ගෙවන්නත් තියෙනවා.
කාගෙන් ණයට අරන්ද ගෙවන්න තියෙන්නේ කියලා ඇහුවා. සිටුතුමනි මගේ අම්මා තාත්තා දෙන්නම ඉන්නවා. ඒ දෙන්නම දැන් හොඳටම වයසයි. ඒ දෙන්නටම කෑම හොයාගෙන තනියම ඉගිල්ලෙන්න බෑ දැන්. නමුත් මං කුඩා කාලේ මට කවල පොවල රැකවරණේ දීලා පෝෂණය කළා. එහෙම කළේ ඒ දෙන්නට බැරි වෙච්ච දවසට මං සලකයි කියලා බලාපොරොත්තුකුත් තියාගෙන. ආන්ගේ ණය මම දැන් ගෙවනවා කියලා සඳහන් කළා. නිධානයක් තැන්පත් කරනවා කියලා කීවේ මගේ රෑනේ ඉන්නවා දරුවෝ විසින් අත්හැරලා දාපු නමුත් අසරණ වෙච්ච වයසක ගිරව් වගේක්. ඒගොල්ලන්ට කණ්ඩ දෙන්න කෙනෙක් නැහැ. මගේ දරුවන්ටත් දීලා අම්මට තාත්තටත් දීලා ඉතුරු ටික ගෙනහිල්ලා මං ඒ අයට දෙනවා. එතකොට මට පින් සිද්ධ වෙනවා. ඒක තමයි මගේ නිධානය. එහෙම සඳහන් කරා. එතකොට මම මුලින් මතක් කළා මේ වැඩේ අපිත් අද කරනවා කියලා. ඕකම නේද අපිත් මේ කරන්නේ. දරුවෝ හදලා, කිරිපොවල, ආහාර පාන දීලා, උගන්නලා ලොකු මහත් කරන්නේ එක බලාපොරොත්තුවක් අපි අසරණ වෙන දවසට අපි බලාගනී කියන එක. අපේ අම්මා තාත්තා අපි හැදුවෙත් එහෙමනේ. ඒ හින්දා අපි අද මව්පියන්ට අනිවාර්යෙන් සත්කාර කළ යුතුයි. ඒ අපි කරන්නේත් ණය ගෙවන එක. පින්නතුනි දරුවෝ සලකන්නේ නැති ගිරව් ඉන්නවා වගේම දරුවෝ සලකන්නේ නැති මව්පියෝ කොච්චර ඉන්නවද? වැඩිහිටි නිවාස වලට අපි ගිහිල්ලා කෙස් රැවුල් කපලා අලුත් ඇඳුම් අඳවලා කෑම බීම දීලා අපි පින් කරගෙන එනවා. දරුවන්ගේ උපන්දින වලට ඒ වාගේ තැන් වලට ගිහිල්ලා සලකලා අපි දරුවන්ට ආශිර්වාද කරනවා. අම්මට තාත්තට පින් දෙන්න වැඩිහිටි නිවාසයට දානයක් දීලා අපි පින් අනුමෝදන් කරනවා. එතකොට මේ කාත් කවුරුවත් නැති අයට සලකලා අපිත් පිනක් කරගන්නවා. එතකොට මේ කාරණා දෙකේ වෙනසක් තියෙනවද? කිසිම වෙනසක් නැහැ. මේ කරුණු ටික සඳහන් කරාම සිටුවරයා කියනවා ගිරා පෝතකය මං අද සතුටු වෙන දවස් වලින් වඩා උසස් දවසක්. පක්ෂීන් අතරේ උසස්ම පක්ෂියා මං අද දැක්කා. උඹ මේ ලෝකේ හරි ශ්‍රේෂ්ඨ පක්ෂියෙක්. එහෙම කියලා අර මද්ද ලෙහලා සිය වතාවක් පැසවලා සකස් කරගත්තේ ඖෂධීය තෙල් අරගෙන ඇවිල්ලා ගිරා රජුරුවන්ගේ පාදවල ආලේප කළා. සිටු මාලිගාවේ තිබිච්ච උසස්ම ආසනයක් මත ගිරා රජුරු වඩා හිඳෙව්වා. විලඳයි මේ පැණි අනලා ගිරා රජුරුවන්ට කණ්ඩ දුන්නා. හකුරු ආදියත් ගෙනල්ලා දුන්නා. ගෙනල්ලා දීලා කියනවා සත්පුරුෂයාණෙනි කිරිය 1000ක් මගේ මගද කුඹුර ඔබටත් ඔබේ පිරිසටත් මම මේ මුළු කිරිය 1000ම පවරලා දෙනවා. අදින් පස්සේ සිත්සේ ඇවිල්ලා මේ කිරිය 1000ගෙම තියෙන හැල්වි ඔබ සතුයි ඒ හින්දා අනුභව කරන්න. අරගෙන යන්න. මව්පියන් පෝෂණය කරන්න. එහෙම කියලා සඳහන් කරනවා සත්පුරුෂයාණෙනි ඔබ මද්දකට අහුවෙච්ච බව ඔබේ පිරිස ගිහිල්ලා මේ වෙලාවේ අම්මට තාත්තට කියලා ඇති. අම්මා තාත්තා ඔබේ දරුවෝ පුතා නැති නිසා තාත්තා නැති නිසා මේ වෙනකොටත් ඇස්වල කඳුළු පුරවගෙන අඬනවා ඇති. පරක්කු වෙන්නේ නැතුව යන්න. ඒගොල්ලන්ගේ ඇස්වල තියෙන කඳුළු පිහින්ද ඔබ ආපු බව ඒ අයට දැනුවත් කරන්න කියලා කිව්වා. ගිරා රජුරු කල්පනා කළා මේ තරම් උපකාරයක් මේ සිටුවරයා මට කළා. මමත් මොහුට උපකාරයක් කරලා යන්න ඕනේ. සිටුතුමාට කතා කරලා කියනවා සිටුතුමනි
ප්‍රමාද වෙන්න එපා. අප්‍රමාදී වෙන්න. මනුෂ්‍ය ජීවිතේ හරි දුර්ලභ එකක් සිටුතුමනි. දුර්ලභව ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයෙන් වහවහ ඵල නෙලන්න. නිතර කුසලයට යොමු වෙන්න. දඬු මුගුරු ගත්තේ නැති වුන් හොයලා ඒ අයට වහවහ දන් දෙන්න. සසර මග සුවපත් කරගන්න. එහෙම අවවාද කළා. සිටුතුමා ඒ අවවාද ඉස්මුදුරින් පිළිගත්තා. සිටුතුමාට කියනවා සිටුතුමනි මට මේ මුළු කුඹුරම එපා. මට ඒක හුඟක් වැඩි. ඔබ මට දෙන කිරිය 1000න් මං කිරිය 8ක් ගන්නම්. ඉතුරු සියල්ලම ඔබ ආපහු ගන්න. ඒ ධනෙන් දම්පැන් දීලා කුසල් සම්පූර්ණ කරගෙන සසර සුවපත් කරගන්න. සිටුතුමාට අවවාද කරලා ගිරා රජුරුව තමන්ගේ පිරිස අතරට ගියා. පිරිස හැමෝම ඇවිල්ලා ගිරා රජුරුවන්ට කතා කරනවා කොහොමද ස්වාමීනි බේරිලා ආවේ? ඔව් කාරණාව සම්පූර්ණව පැහැදිලි කරලා අම්මට තාත්තට කතා කරලා ඒ අයගේ හිත් සනසන්න යෙදුණා. මේ කියන කාරණාව මුල් කරගෙන අපේ බුදුරජාණන් වහන්සේ දා දීර්ඝ අනුශාසනාවක් කළා. මව්පියන්ට සැලකීම කොයිතරම් ශ්‍රේෂ්ඨද? මව්පියන්ට සලකන අය ලෝකේ කොයිතරම්නම් උතුම්ද කියලා. පින්නතුනි මේ ජාතක පාළියේම තියෙනවා ජයද්දිස කියලා ජාතක කතාවක්. ඒ ජාතක කතාවේ රජ්ජුරුවන්ගේ පුතා ජයද්දිස රජ්ජුරුවන්ගේ පුතා පෝරිසාදයෙකුට බිලි වෙලා තියෙන තාත්තගේ ජීවිතේ බේරගන්න තාත්තා මාලිගාවේ තියලා පුතා යනවා පෝරිසාදය හම්බෙන්න. තාත්තා කණ්ඩේපා මාව කණ්ඩ කියන්නේ. පෝරිසාදය පුතා දැකලා අහනවා මේ කැලේ ඉන්න මම මිනිමස් කන්නෙක් බව දන්නේ නැතුව දාවි කියලා. ඒ කුමාරයා කියනවා මොකද දන්නේ නැත්තේ? මම ඒක හොඳටම දන්නවා. එතකොට උඹ මරාගෙන කන බව දැනගෙන දාවි කියනවා. ඔව් මං ඒක දැනගෙනම යාවි. කවුරු වෙනුවෙන්ද උඹ මැරෙන්න හදන්නේ කියලා ඇහුවා. මගේ තාත්තා වෙනුවෙන්. මේ ලෝකේ ජීවත් වෙන හැමෝම මැරෙන්න බයයි. නමුත් උඹ ඇයි තාත්තා වෙනුවෙන් මැරෙන්න ආවේ කියලා. මේ කුමාරයා කියනවා ස්වර්ගයට යන්න තියෙන හොඳම පාර ඒක. අම්මා තාත්තා වෙනුවෙන් ජීවිතේ දෙන්න තියෙනවා නම් වෙනත් දෙන්න වටින දෙයක් නැති තරම්. මව්පියෝ වෙනුවෙන් මැරුණ අය ඒකාන්තයෙන් සුගතියේ උපදිනවා කියලා සඳහන් කළා. මව්පිය උපස්ථානයේ කොයිතරම්නම් වටිනවද? පින්නතනි මජ්ක්‍ධිම නිකායේ උපාලි කියලා සූත්‍රයක් තියෙනවා. උපාලි සූත්‍රයේ විස්තර කරනකොටත් දණ්ඩකී රණ්‍යයට ගියපු රාම දෙවියෝ විසින්ම රැක්කා. මම මුලින් සඳහන් කරපු ජයද්දිස ජාතක කතාවේ පෝරිසාදයා හොයාගෙන එන පුතාට අම්මා සත්‍යක්‍රියා කරලා ආශිර්වාදයක් කරනවා. එතනත් සඳහන් කරනවා දණ්ඩකී රණ්‍යයට ගියපු රාම දෙවියෝ රැක්කා වගේ තාත්තා වෙනුවෙන් ජීවිතේ දෙන්න යන මගේ පුතත් දෙවියෝ රකින්න ඕනේ කියලා. මොකද රාම කියන්නේ අම්මට තාත්තට හොඳට සලකන පුතෙක්. රාම වෙළඳාමේ ඇවිල්ලා ඉන්නේ. හැබැයි රාම වෙළඳාම් කරන නගරය දෙවියෝ විසින් විනාශ කරන්නයි ලෑස්ති. ඉතින් මේ මුළු රාජ්‍යම දෙවියෝ විනාශ කළා. රාජ්‍යයේ ඉන්න මිනිස්සු ඔක්කොම කෑලි කෑලි වලට කැපිලා මැරුණා. ඊට පස්සේ දෙවියෝ විසින් වැලි වරුසාවක් වස්සවල අඩි ගාණක් මුළු රාජ්‍යම වහලා දැම්මා. මිනි වලලන්න කාටවත් ඉඩ තිබ්බේ නැහැ. ඊටාම උසස් සිල් ගුණ රකින්න ඍෂිවරයෙකුට කරපු අපරාධයක් නිසා දෙවියන්ගේ කෝපයක් එතන තිබුණේ. නමුත් දෙවියෝ කල්පනා කළා මේ අම්මා තාත්තා පෝෂණය කරන රාම මේ දවස්වල මේ ප්‍රදේශයේ ඉන්නවා.
මව්පියෝ රකින්න රාම මරලා බෑ. ඒ හින්දා අර රාජ්‍ය ආයුධ වලින් කපලා කොටලා විනාශ කරන වෙලාවේ දෙවිය විසින් රාම ගෙනහිල්ලා අම්මටම බාර දෙනවා. මව්පියන්ට සලකන නිසා. මේ වගේ කරුණු පින්නතුනි ඊටා විශාල වශයෙන් ධර්මයේ තුල අන්තර්ගතයි. මනුෂ්‍ය ජීවිතයක් ලෝකේ පරම දුර්ලභ ජීවිතයක්. නිතර බණ අහන නිසා මනුෂ්‍ය ජීවිතයේ කොච්චර දුර්ලභද කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු තැන් ධර්ම දේශනා වලින් ඔබ ඕන තරම් අහලා ඇති. ඒ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයෙන් තමයි කවදා හරි මේ සසර ඉම හොයාගන්න අපිට කටයුතු කරන්න අවස්ථාව ලැබෙන්නේ. අබුද්ධෝත්පාද කාලයක ලැබෙන මනුෂ්‍ය ජීවිතයකට වඩා බුද්ධෝත්පාදයක ලැබෙන මනුෂ්‍ය ජීවිතය මොනතරම්නම් ශ්‍රේෂ්ඨද? වෙනතුනි බුද්ධෝත්පාදයක මනුෂ්‍ය ජීවිතයක් අපට දුන්නේ අපි කතා කරන අපේ අම්මයි තාත්තයි. බුද්ධෝත්පාදයක නමුත් සසර බොහෝම පින් කරලා තමයි මාතෘ ගර්භයක් හොයාගෙන උපදින්න ලැබෙන්නේ. ඒ පින කොච්චරද කියලා කියන්න බැරි තරම්. නමුත් එයින් මනුලව එළිය දකින්න වාසනාව දකින්නේ තවත් පින් තිබුණ පිරිසක් විතරයි. සමහර අය මවගේ කුස ඇතුළෙම දිය වෙලා යනවා. සමහර අය තවත් නොඑක් පාපකාරී ක්‍රියාවන් මගින් කුසෙන් අයින් කරලා දානවා. එහෙම අයට ඒ ලැබුණ වාසනාවක් නැතුව යනවා. නමුත් එහෙමත් කරන අසත්පුරුෂ ලෝකයක අපේ අම්මා තාත්තා අපිත් දී කරලා දැම්මනම් අපිත් කෑලි වලට කපලා එළියට ඇදලා දැම්මනම් අද මේ විදිහට පින් කරන්න ජීවිතයක් අපිට ආයේ නැතුව යනවා. අනන්ත දහදුක් විඳගෙන මව්පිය සමහරලාට නොකා නොබී අපිව පෝෂණය කරලා උගන්වලා මෙතෙන්ට ගෙනල්ලා තියෙනවා. එවන් මහා පිහිටක් වෙච්ච මව්පියන්ට මේ ලෝකේ උපකාරයක් කරලා ඉවරයක් කරන්න බෑ කියලා දේශනා කළේ. ඒකනේ සඳහන් කළේ නසුප්පතිකාරකං වදාමි. මේ ලෝකේ දෙන්නෙක් ඉන්නවා සලකලා ඉවර කරන්න බෑ. ඒ අපිට ජීවිතය දුන්න නිසා. මේ මුළු මහා පොළොව තලයේම සත්‍රුවන් වලින් පුරවලා අම්මට තාත්තට අයිති කළොත් මේ සේරම ඔබ දෙන්නටයි කියලා. මව්පියන් අයින් නිදහස් වෙන්න බෑ කියලා සඳහන් කළා. සක්විති රජකම යෙදෙන්නට අරගෙන දුන්නත් මට ජීවිතය දුන්න ණය ගෙවන්න බෑ කියලා දේශනා කළා. සියක් අවුරුද්දක් දෙවුර මතම තියාගෙන උපස්ථාන කළත් මව්පියන් අයින් නිදහස් වෙන්න බෑ කියලා දේශනා කොට වදාලා. ඒ කියන්නේ මව්පියන්ට තියෙන සුළුපටු ණයක් නෙමෙයි. මෙතන මව්පියන් අයින් නිදහස් වෙන්න බෑ කියලා සඳහන් කරාම එච්චර සලකලත් දේශනාවේ තියෙන්නේ අම්මා දුන්න එක කිරි බින්දුවක ණය ගෙවන්න බෑ කියලා. තාත්තා අපි වලින් හලාපු දාඩිය කඳුලක ණය ගෙවන්න බෑ කියලා. ඒකට මුළු ජීවිත කාලේ කැප කරපුවා කොච්චරද? අපිට සතුටු වෙන්න පුංචි තැනක්. නමුත් ඒක ඊටා විශාල කාරණාවක් පැහැදිලි කළා. මහණෙනි, පිනට බර නැති මව්පියෝ පිනට යොමු කරන්නේ. දානයට කැමති නැති මව්පියෝ දානයට යොමු කරන්නේ. සීලයට අකමැති මව්පියෝ සීලයට යොමු කරන්නේ. යම් දරුවෙකුට පුළුවන් නම් ආන් ඒ දරුවා මව්පියනයින් නිදහස් කියලා දේශනා කළා. මේ ලෝකේ අපිට කරන්න දේවල් කොච්චර තියෙනවද? ඒ අතර මෙවන් උතුම් කාර්යයන් සම්පූර්ණ කරගත්තාම අපි ලබාගත් උතුම් මනුෂ්‍ය ජීවිතයත් පින්නතුනි හරි ශ්‍රේෂ්ඨයි, සම්පූර්ණයි. උතුම් සත්පුරුෂයන්ගේ සාදුකාරයට භාජනය වුණ එවන් උතුම් ක්‍රියාවන් සම්පූර්ණ කරන්න අවස්ථාව ලැබිලා තියෙන මොහොතේ එක මොහොතක්වත් ඒ මොහොත අත්නොහරින්න අපි කල්පනා කරන්න ඕනේ. සත්පුරුෂෝ මව්පියෝ වෙනුවෙන් ජීවිතෙත් දෙන්න කැප වෙලා තියෙනකොට අපි හොයාගත්ත දෙයින් ආහාර සපයලා දීලා
බේත් හේත් සපේලා දීලා වස්ත්‍රාභරණ සපේලා දීලා හිතේ සතුට ඇති කරවන්න අපිට කොයිතරම් පින් ලැබෙන අවස්ථාවක්ද. ඒක හැමදාම ජීවිතේ ලැබෙන භාග්යක් නෙමෙයි, පොඩි කාලයක් ලැබෙන භාග්යක්. ඒකෙන් ප්‍රයෝජන ගන්න අපිත් හිතන්න ඕනේ. බාල පරපුරට ඒක උගන්වන්න ඕනේ. මේ උතුම් ධර්ම කාරණාව ලෝකයට දානය කරවලා මේ පින්තුන් රැස් කරගන්නේ නිමක් නැති මහ කුසල කර්මයක්. ඒ උතුම් පින්කම සම්පූර්ණ කරමින් අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන සදහවත් දායක පින්වත් පිරිස විජේසුන්දර මෑණියන් සහ පියාණන් ඇතුළු පවුලේ දූදරු පිරිස විසින් නම්බර 73 1 කෝංගහ කොටුව පොලේවත්ත මීවැව කළුගමුව කියන ලිපිනෙහි පදිංචි දායක පිරිස තමයි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. 2021 3 වෙනි මාසයේ 21 වන දිනට උපන් දිනයේ යෙදුන WK කරුණාවති මෑණියන්ට ආශිර්වාද කිරීමත් ගුණරත්න පියාණන්ට චන්ද්‍රවති මෑණියන්ටද ජුවානිස් පියාණන්ටද හේමාවති මෑණියන්ටද යුද්ධයෙන් මියගිය WK විමලදාස සහෝදරයාටද මේ අවස්ථාවට පැමිණ සිටින සියලුම ඥාතීන්ගේ නමින් මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ටද මේ උතුම් ධර්ම දානමය පින්කමින් රැස් කරගත්ත මහානුභාව සම්පන්න කුසලයේ අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා WK කරුණාවති මෑණියන්ට, WK සිරිසේන පියාණන්ට, සුජීවත්ව සිටින දූදරු මුණුබුරු මිනිබිරියන්ට, පැමිණ සිටින සියලුම ඥාති හිතවතුන්ට, රටදේ වෙනුවෙන් දිවිපිදු සියලුම රණවිරුවන්ට පින් අනුමෝදන් කරන අතර දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් තව දුරටත් මෙවන් උතුම් ශාසනික කර්තව්‍යයන් සිදු කරන්නේ රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා කියලා බොහොම සත්පුරුෂ ලීලාවෙන් අපටත් ආශිර්වාද කරනවා. සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ කුසල කර්මයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, විජේසුන්දර මෑණියන් සහ පියාණන් ඇතුළු පවුලේ දූ දරුවන් විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනා කරන බෝධියෙන් ඒ උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ උතුම් සද්ධර්ම දානානි සංසයත් සද්ධර්ම ශ්‍රවණානි සංසයත් හේතු වාසනා වේවා කියලා නැවත ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච